හරි නැගිටින්න පුතේ. හරි සුබ දවසක් පුතේ. සුබ දවසක්. සුබ දවසක්. හරි ලස්සන දවසක්. ඔව් සර් කියන්නේ. පුතාලගේ ආසම විෂය ගණිතය. ආයිබෝවන්. හරි වාඩි. මේ පුතාලට ලැබිලා ඇති මේ පොඩි කොළ කෑල්ලක් අපේ මේ තීක්ෂණ සර් මේ දවස්වල කරන්නේ මේ අද අපි මේ කරන්නේ මේ වට ප්‍රස්ථාරනේ පුතේ. තීක්ෂණ සර් විභාගෙට එන ගාන දීපු ගාන තමයි මේ දීලා තියෙන්නේ. අති දක්ෂයෙක්. ඒ වගේම මාත් එක්ක එක පාසලේ එකට වැඩ කරන සුපිරි දක්ෂයෙක්. හරිනේ. පුතාලා මේක කියවලා බලන්න. අද මේක බොහෝ විට පුළුවන් වුණොත් හදමු. හරිනේ. අද මේ ගාන පුළුවන් වුණොත් හදමු. මේ ගාන තමයි පුතේ වාර විභාගෙට සර් අනුමාන කළා විභාගෙට අනුමාන කළා කරපු පේපරේ ගානයි සාමාන්‍ය පෙළ විභාගෙට ආපු ගානයි අතර බලන්න පොඩි හරි වෙනසක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඔයාලා බලන්න. දැන් බලන්න. වෙනසක් තියෙද කියලා බලන්න. හරි. එහෙනම් පුතේ මේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි ගිය සතියේ කතා කරේ පුතේ වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන විදිය. හරි. බලමු ගිය සතියේ නෝට් එක මේ සතියේ මතකද කියලා. හරි. ලියන්න මෙහෙම. ගානක් දීලා බලමු. හරි. හරි. ලියන්න. පුනරීක්ෂණය. අනිවාර්යෙන් උඩින් ලියන්න පුතේ පුනරීක්ෂණය කියලා. පුනරීක්ෂණය. පුනරීක්ෂණය. ලියන්න. හරි. ලියන්න. ළමුන් කිහිප දෙනෙකුගෙන් ලියා ගන්න ගාන මෙහෙම. ළමුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම ආහාරය පිළිබඳ විමසූ විට කැමැතිම ආහාරය පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකසා ඇත. එම වගුව භාවිතයෙන් වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න. මේ ළමයි කීප දෙනෙක් අර පැත්තට ගියාද? පිරිමි ළමයි කීප දෙනෙක් ගියාද? හරි. නෑනේ. ගිලාව. හරි. වට ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. හරි. මෙන්න වගුව පුතේ ඉක්මන් කරන්න. කැමැතිම ආහාරය. සිසුන් ගණන. මාත් එක කරමු ඉක්මන් කරන්න. ගිය සතියේ කරපු නිසා මේක පට්ට ලේසි. ආහාරය සිසුන් ගණන. පටකාල වගුවක් කන්නේ. කිරිබත්. පාන්. rice, fried rice, aman rice. Indiap, pittu,
පුට්ටුනේ බං පිට්ටු. හරි. දැන් මම මේ තීක්ෂණ සර්ට ඇහෙන්න කිව්. දැන් ඔය වට ප්‍රස්ථාරේ දැන් කියවන්න තේරෙන්නේ නැති සීන් එකක්. ඇයි ඉංග්‍රීසියෙන්නේ තියෙන්නේ? දැන් ඔක හදනවා කියලා බාරගත්තා. ඒක ඒක තේරුම් ගන්නත් බැහැ මම. පොඩි ලොකු වෙලාවක් යා. හරි. හරි. පුතේ ඉෂාරා හරි. කිරිබත් පාන් රයිස් ඉන්දියාප්ප පිට්ටු. පුතේ මගේ ආසම කෑම කිරිබත්. කෑම නිකන් ඉන්න පුළුවන් මද පවනේ. මෙහෙම පාවෙන. මත් වෙලා. කිරිබත් වලට කැමති 30ක්. පාන් වලට කැමති 20ක්. රයිස් වලට කැමති 15ක්. ඉන්දියාප්ප වලට කැමති 35ක්. ඕහේ ඉන්දියාප්ප බලාපන්. පිට්ටු වලට කැමති 80ක්. නම හින්ද වෙන්නේ. නෑ නෑ පිට්ටු මාර රසයි. අපේ කට්ටිය හදන්න දන්නේ නැහැ ඒක වෙලා. කඩෙන් කනකොට රසයි. හරි. මේකට ටක් ගාලා වට ප්‍රස්ථාරයක් අඳින්න මම දැන් සියලු දෙනාගේම රතු පෑන අරගෙන පොත් බලන්න එනවා. ගිය සතිය ඉගෙනුවා මගේ පන්ති ආපු සෑම ළමයෙක්ටම වට ප්‍රස්ථාරයක් වගුව දුන්නම අඳින්න පුළුවන් වෙනවා. අද කවකටු ගෙනල්ලා නැහැ අනම්මනම් කියන්න බෑ හරි. ඉක්මන් කර. දොප්නි ඉක්මන් කර.
ඔන්ලයින් දරුවෝ ඉක්මන් කරන්න. වාඩි වෙන්න. මේ වාඩි වෙලා ඉන්නෝ මේ 3-4 දෙනෙක්. හරිද? වාඩිලා ඉන්නෝ 3-4 දෙනෙක් මේ ඇහුවම ගිය සතිය ඇවිල්ලා නැහැ. තමා වෙන්න පුතේ. ගිය සතිය ආපු නැති කෙනෙක් මේ සතිය ඔලුව උස්සනවා කියන එක පොඩ්ඩක් ලොකු අමාරු කාරණයක්. අඩුම තරමේ රෙකෝඩින් එක හරි අරගෙන මේ සතිය ඇතුළත දැන් සෙට් වෙලා තමයි එන්න ඕන. අඩුම තරමේ රෙකෝඩින් එක හරි ගන්න ඕන. තේරුණා? රෙකෝඩින් එක අරගෙන පොඩ්ඩක් වැඩේට සෙට් වෙන්න ඕන. නැත්තම් වැඩේ අවුල්. හරි. බලාගෙන කිත්මින හැදුවද පුතේ? right. ඔන්න බලන්න කරන විදිය. හොඳට බලා ගන්න. චුටි. මේ ඔක්කොම එකතු කරාම 180යි. ගිය සතිය ආපු නැති පැටියෙක් ඉන්නව නම් හොඳට බලා ගන්න. අවසාන කියලා දීම තා එකක් දෙනවා. අඳි. බලාගෙන. පුතේ තර්ක කරන මෙහෙම. කිරිබත්තල කේන්ද්‍රික කෝණය. මේ හැම කෙනෙක්ගේම පුතේ වට ප්‍රස්ථාරයකට එන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩේ ගන්න නම් කේන්ද්‍රික කෝණය ලබා ගත යුතුයි. කේන්ද්‍රික කෝණය ලබා ගන්න තර්කය තමයි අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද කියන තර්කය. මොකද්ද පුතේ? අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද කියන තර්කය. එහෙනම් පුතේ කිරිබත්වල කේන්ද්‍රික කෝණය හොයන්න පුළුවන් මෙහෙම. 180න් 30යි නම් 180ක් ඉන්න තැනින් බලා ගන්න. 180ක් ඉන්න තැනින් 30ක් කිරිබත් වලට කැමති නම් ඔබලා දන්නෝ වෘතයක කේන්ද්‍රය වටා කෝණය කීයද? 360. ඔය හැම මගුලම කරන්නේ ඔය 360 ඇතුළේනේ. එහෙනම් පුතේ 180කින් 30ක් නම් 360කට කොච්චරද? අච්චරකට මෙච්චරක් නම් 360කට කොච්චරද? හැම එකම බලන්නේ 360කට කොච්චරද කියලා. දැන් පුතේ හරස් ගුණිත දානවා. දැන් හරස් ගුණිත දාලා බලාගෙන ඉන්න. x ලියනවා. x එක්ක ඉන්න එක x එක්ක මේ ඊතලේ වැදිච්ච එක යටට දාන්න. අනිත් දෙන්න ಗುಣ කරලා උඩින් දානවා. අනිත් දෙන්න ಗುಣ කරලා උඩින් දානවා. x එක්ක ඉන්න එක යටට දාලා අනිත් දෙන්න ಗುಣ කරලා උඩින් දානවා. දැන් බලන්න කැපෙන කැපිල්ල. බිඳුවට බිඳුවයි. 3 වරක් 1යි 3 වරක් 6යි. 366න් බෙදුණා අංශක 60. එහෙනම් පුතේ කිරිබත්වල කේන්ද්‍රික කෝණයේ අංශක 60යි. හරි. ඊළඟට බලමු පාන් වල කේන්ද්‍රික කෝණය කීයද? අර විදියටම හොයන්න. පාන් වල 180න් 20ක් නම් 180න් 20ක් නම් 360කට කොච්චරද? එතකොට දැන් ළමෙක් අහන්න පුළුවන් මෙහෙම දැන් සමහර ළමයින්ට හිතෙනවා මෙහෙම. සර් ඔච්චර අනම්මනම් නටන්න ඕනේ නෑනේ. 30 දෙකෙන් වැඩි කරලා 60 වුණා. 20 දෙකෙන් වැඩි කරලා 40 හැදෙනවා. 15 දෙකෙන් වැඩි කරලා 30 හැදෙනවා. 35 දෙකෙන් වැඩි කරාම 70. 80 දෙකෙන් වැඩි කරාම 160 එනවනේ සර්. ආවට විභාගෙදි හිතෙන් හැදුවා කියලා ලකුණු දෙන්නේ. ඒ හින්දා මගේ රත්තරන් පුතේ මං ඉල්ලීමක් කරනවා. පඬිතකම පැත්තකින් තියලා මෙන්න මේ හදන විදිය එකාගෙන් එකාට ලියන්න.
මොකද නිර්මාණයක් කරද්දී ඒ එක එකට ලකුණු වෙන් කරලා තියෙනවා. ඒ ලකුණු ටික දෙන්න විදියක් නැහැ. ඉතින් කරපු නිසා. ඉතින් කරා කියලා ලකුණු දෙන රටාවක් අපේ විභාග මධ්‍යස්ථානවල නැහැ. මොලේ හොඳට ලකුණු දෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ. අපේ විභාග මධ්‍යස්ථානවල ලකුණු දෙන්නේ හොඳට ලිව්වොත්. ඒ හින්දා අනිවාර්යෙන් මේ ටික ලියන්න. හරිද? එහෙනම් පුතේ මෙතනින් එනවා. අරස් කුණිත දාලා x ලියනවා. x එක ඉන්න එක යටට දානවා. අනිත් දෙන්න ගුණ කළ උඩින් දානවා. පුතේ බිඳුවට බිඳුවයි දෙවරක් එකයි දෙවරක් 9යි 369න් බෙදුනම 36ට 4 40යි. අත උස්සන්න 40 ආපු දරුවෝ. අත උස්සන්න 40 ආවනම් සුපිරි. ඊළඟට බලන්න පුතේ ප්‍රයිස් වලට එන්න ඕන 30යි. ඉස්සර ඇවිල්ලාද? ඉස්සර නෑ. ප්‍රයිස් වලට 30යි. ඊළඟට ඉන්දියාප්ප 35 දෙකෙන් වැඩි කරාම 70 ආපු කට්ටිය අත උස්සන්න. ඉන්දියාප්ප වලට 70 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. පිට්ටු වලට එන්න ඕන 80 දෙකෙන් වැඩි කරාම කීයේ? 160යි. හරි. දැන් ඔන්න පෑන පැත්තකින් තියන්න. මම මේ කියලා දෙනවා. මම මේ දැන් උගන්වනව නෙමෙයි. පුතාලට ගිය සතිය ආපු නැති එකට තේරෙන්න කියලා දෙනවා. ආගෙන. දැන් මේ වට ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද? ඔන්න බලන්න අඳින හැටි. සුපිරියට කියලා දෙනවා. ඇන පැත්තකින් තියන්න. වට ප්‍රස්ථාරය අඳින්නේ මෙහෙමයි පුතේ. බලාගෙන ඉන්න. ඉස්සෙල්ලා වෘතයක් අඳින්න. ඇඳලා ඒ කේන්ද්‍රය සහ අරයක් එක අරයක් ඇඳ ගන්න. ඒ කියන්නේ එතන තමයි පටන් ගන්න. කොයි පැත්තට ගැහුවත් කමක් නැහැ. හැබැයි පටන් ගන්න තැනක් තියෙන්න ඕන. කියලා තව එක්කෙනෙක් ඉන්නවා. ඒක සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්. කෝණමානි තියෙන හැටි දන්නේ නැහැ. මට කඳුළු ආව 10 වසර ළමයි කෝණමානි තියන්න දන්නේ නැතුණා. මෙන්න බලන්න. කෝණමානි තියන්නේ පුතේ මෙන්න මේ විදිහට. මේකේ පාදක රේඛාවයි පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂයයි සෙට් වෙන විදිහ තියලා අංශක 60 අංශක 60 ගාවට ගිහලා මෙතනින් තිත තියන්න. තිත තියලා කෝණමානි අයින් කරා. දැන් යා කරා. අංශක 60. කිරිබත්. ඊළඟට පුතේ ඔන්න බලන්න කෝණමානි තියෙන හැටි. ඊළඟට කෝණමානි තියෙන්නේ මෙතන. බලා ගන්න. අන්න ඔහම ඇලේට තියන්න කෝණමානි. තියලා එතනින් අංශක 40ක් මනලා. අංශක 40යි. මොනවාද? ඔය විදියට පුතේ ඔන්න ඔහම බෙදාගෙන යන්න. හැබැයි මේක හරියට බලාගන්නේ කොහොමද දන්නවද? අවසානෙට එන 160 අඳින්න ඕනේ නැහැ. ඔටෝ ඇඳෙන්න ඕනේ. අවසානෙට එන කේන්ද්‍රික ඛණ්ඩේ උඹලා අඳින්න ඕනේ නැහැ පුතේ. ඔටෝ ඉතුරු වෙනවා. ඉතුරු වෙන මෙහෙම ඉතා සාර්ථකයි. වට ප්‍රස්ථාරයක් හරිද කියලා බලාගන්නේ එහෙමයි. ඔබ ඇඳපු වට ප්‍රස්ථාරය හරිද කියලා බලාගන්නේ මෙහෙමයි. පැහැදිලිද? දැන් මං චූටි වෙලාවක් දෙනවා. විනාඩි 2ක් 3ක් දෙනවා. ගිය සතිය ආපු නැති කාණ්ඩෙට පටපට ගාලා පුළුවන් නම් මේවා පුරවන්න එපා. මෙන්න මේක ඇඳලා පෙන්නන්න මට පුළුවන් නම්. අනික් කට්ටිය උදව් කරන්න ආපු නැති ළමයින්ට පොඩ්ඩක් උදව් කරන්න. විනාඩි 2ක් දෙනවා ඉක්මනට.
හරි. හරි පුතේ. ධෝනි. and then පිට්ටු. පොඩක් බලන්න ඕනේ. යාළු බලන්න. හරි. දැන් ලියන්න මාතෘකාව. ලියන මාතෘකාව. පාඩමේ අවසාන මාතෘකාව. ලියන්න. ලියන්න. මාතෘකාව ලියන්න. පාඩමේ අවසාන මාතෘකාව. ලියන්න. මේ වටප්‍රස්ථාර භාවිතයෙන් දත්ත අර්ථකථනය හා විස්තර කිරීම. වටප්‍රස්ථාරයේ භාවිතයෙන් දත්ත අර්ථකථනය සහ විස්තර කිරීම. වටප්‍රස්ථාර භාවිතයෙන් දත්ත අර්ථකථනය සහ විස්තර කිරීම. දත්ත අර්ථකථනය සහ විස්තර කිරීම. හරි. මේ පළවෙනි ගාන දෙනෝ අහගෙන කිසි කෙනෙක්ට කිසිම ගානක් කියලා දෙන්නේ නැත. සාමාන්‍යයෙන් පුතේ සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක්ට වුණත් හිතලා මැච් එක ගහන්න පුළුවන්. කොහොමත් මං ওই ගාන කොහොමත් අල්ලලා දෙනවා. ඒක වෙනම කතාවක්. ওই ගාන කොහොමත් මං අල්ලලා දෙනවා. මං කිසිම උදව්වක් වේල පහින් කරන්නේ නැහැ. ඒක හොඳ නැහැ. මොකද පුතේ සමහර ගණන් තියෙනවා ගුරුවරයා ඉස්තර වෙන්න ඕන ගණන් තියෙනවා. සමහර ගණන් තියෙනවා ගුරුවරයා ඉස්තර වෙන්න හොඳ නැති ගණන් තියෙනවා. ඒ නිසා මේ ගානේ ගුරුවරයා ඉස්තර වෙන්න හොඳ නැහැ. ලියා ගන්න මෙහෙම. ලියා ගන්න. ගොවීන් කිහිප දෙනෙකුගෙන් ගොවීන් කීප දෙනෙකුගෙන් ගොවීන් කීප දෙනෙකුගෙන් ගොවීන් කීප දෙනෙකුගෙන් ගොවීන් කීප දෙනෙකුගෙන් වගා කිරීමට කැමති ගොවීන් කීප දෙනෙකුගෙන් වගා කිරීමට කැමති භෝගය පිළිබඳ විමසූ විට වගා කිරීමට කැමති භෝගය පිළිබඳ විමසූ විට ගොවීන් කීප දෙනෙකුගෙන් වගා කිරීමට කැමති භෝගය පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව පහත වට ප්‍රස්ථාරය ඇඳ ඇත. පහත වට ප්‍රස්ථාරය ඇඳ ඇත. පහත වට ප්‍රස්ථාරය ඇඳ ඇත. එමගින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. එමගින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. එමගින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. මේ දැන් ඇඳි ගන්න මාත් එක්කම වට ප්‍රස්ථාරය මේ කොනමාන තියන්න එපා. ඇස් මට්ටමින් ඇඳ ගන්න මමත් අඳින්නේ ඇස් මට්ටමින්. වට ප්‍රස්ථාර ගන්න ඇස් මට්ටමින් අඳින්න ඇඳලා මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න.
ඕනමානෙ තියලා අඳින්න ඕනේ නැහැ 100%ක් මේ ඒව ඕනේ නැහැ අර ප්‍රස්තාරයක් ඇඳගන්න වම්බොටු මෑකරල් බර්න්චි අට්ටක්කා ගෙදර ඉන්න ගමන් වවා ගන්න මේ දවස්වල මේ කෘෂි සංග්‍රාමයක් පටන් අරගෙන තියෙන්නේ ඉක්මන් කර ඔච්චරයි දත්ත වලට දීලා තියෙන්නේ මෙතන අංශක 90යි මේක 120යි වම්බොටු ලස්සනයි වයන්නනේ වම්බොටු බෝංචි මෑකරල් වී ඕකේ හරි ගොඩක් කට්ටිය කැමති වම්බොටු වගා කරන්න ආගෙන දැන් මේකෙන් ප්‍රශ්න ටිකක් අහනවා මහා විලිලැජ්ජ නැති ප්‍රශ්න ටිකක් බලමු පන්ති කී දෙනෙක් උත්තර දෙයිද කියලා පුතේ තමන් අතින් ලියලා හදන ගාන තරම් වටින්නේ මොන පොතකින් ගණන් හදලා ලිව්වත් වැඩක් නැහැ පුතේ තමන් අතින් ගාන ලියන්න ඕන මොකද විභාගෙට එන්නේ ප්‍රශ්න පත්‍රයක්ද උත්තර පත්‍රයක්ද තෝනි විභාගෙට එන්නේ ප්‍රශ්න පත්‍රයක්ද උත්තර පත්‍රයක්ද ප්‍රශ්න පත්‍රයක් ඒ නිසා ප්‍රශ්නේ මතක තියෙන්න ඕන හරි මේක ඇඳගත්තද චූටි කටුවට ඇඳ ගන්න කව කට්ටක් නැත්තම් ඉතින් එතන මේ කෑ ගහ ඉන්න එපා අතින් හරි කමන්නේ දල වශයෙන් ඇඳ ගන්න ඒකේ අවුලක් නැහැ ගෙදර ගිහලා රවුම් කරගන්න හරි හරි අපේ කැම්පස් එකේ කොල්ලෙක් හිටියා මේ ඌ කරන්නේ රෑ 12ට අවදි වෙනවා ඉන්නකො ඔන්න ඉතින් කියන්නේ 12ට අවදි වෙලා කරන්නේ අපේ ෆෝන් තියෙන්නේ අපේ ෆෝන් අරගෙන උගේ හොබි එක දවසක් මැසේජ් එකක් ඇවිලා ටැක්කි කියලා කාඩ් එකක් තියෙන මාතර කෑල්ලට අපි රවුමක් ගහමුද හරිද ඒකේ අනිත් පැත්තට එවලා කව කට්ටෙන්ද කියලා අන්න ඒ වගේ හරි චුට්ටක් අහගන්න කව කට්ටක් නැත්නම් අතින් හරි ගහගන්න ගෙදර කියලා කව කට්ටෙන් ගහගන්න හරි දැන් බලා ගන්න මෙන්න පළවෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 1 රෝමිලක්කම් 1 ගොවීන්ගේ වැඩිම කැමැත්තක් සහිත භෝගය කුමක්ද එන ලේසි බා ගොවීන්ගේ වැඩිම කැමැත්තක් ඇති භෝගය කුමක්ද උත්තර ලියන්න එපා උත්තර ප්‍රශ්න ලියන්න පුළුවන් උත්තර ලියන්න ඉඩ තියන්නත් එපා ඒක කැතයි මොන්ටිසෝරි කියලා ප්‍රශ්න ලියලා පස්සේ අංක දාලා උත්තර ලියන්න ගොවීන්ගේ වැඩිම කැමැත්තක් සහිත භෝගය මොකක්ද වැඩිම කැමැත්තක් සහිත භෝගය කුමක්ද හරි ඊළඟට රෝමිලක්කම් 2 රෝමිලක්කම් 2 ඔන්න මේ ගාන ලියනකොට පිටිපැත්ත මේ ගාන ලියනකොට හොඳට අහුම්කම් දෙන්න මොකක්ද කරන්න කියලා දැන් මෑකරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව මෙන් මෑකරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව මෙන් මෑකරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව මෙන් ගොවීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක ගොවීන් සංඛ්‍යාවක්
මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව මෙන් මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක ගොවීන් සංඛ්‍යාව බෝංචි වලට කැමති නම් මෑ කරල් වලට වඩා දෙගුණයක් බෝංචි වලට කැමති නම් මෑ කරල් වලට වඩා දෙගුණයක් බෝංචි වලට කැමති නම් මෑ කරල් වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය සහ මෑ කරල් වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය සහ මෑ කරල් වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය සහ බෝංචි වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය සොයන්න. මෑ කරල් වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය සහ බෝංචි වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය සොයන්න. බෝංචි වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය සොයන්න. කේන්ද්‍රික කෝණය සොයන්න. කේන්ද්‍රික කෝණය සොයන්න. හරි. කේන්ද්‍රික ඛණ්ඩය නෙවෙයි කේන්ද්‍රික කෝණය. හරි. කේන්ද්‍රික කෝණය සොයන්න. ඊළඟට පුතේ රෝමි ලක්කන් 3. චුටි. ඉස්සෙල්ලා මේ කියන ඒවා හොඳට අහුම්කම් දෙන්න. රෝමි ලක්කන් 3 රෝමි ලක්කන් 3 දැන් වම්බොටු සහ වම්බොටු සහ බෝංචි වම්බොටු සහ බෝංචි වලට කැමති ගොවීන් වම්බොටු සහ බෝංචි වලට කැමති ගොවීන් සංඛ්‍යාව අතර වම්බොටු සහ බෝංචි වලට කැමති ගොවීන් සංඛ්‍යාව අතර අනුපාතය සරලම ආකාරයකින් දක්වන්න. අනුපාතය සරලම ආකාරයකින් දක්වන්න. අනුපාතය සරලම ආකාරයකින් දක්වන්න. හරි. මේවා ඉතින් වරදින්න හරි කමක් නැහැ කරපන් කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. ඊළඟට අවසාන එක. මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව. මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව. මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව. මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව 150ක් නම් මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව 150ක් නම් මුළු ගොවීන් ගණන සොයන්න. මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව 150ක් නම් මුළු ගොවීන් සංඛ්‍යාව සොයන්න. මෑ කරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව 150ක් නම් මුළු ගොවීන් සංඛ්‍යාව සොයන්න. මුළු ගොවීන් සංඛ්‍යාව හොයන්න. හරි. අවසාන එක බෝංචි වලට කැමති ගොවීන් සංඛ්‍යාව. 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 මුළු ගොවීන්ගෙන් කවර ප්‍රතිශතයක්ද? බෝංචි වලට කැමති ගොවීන් සංඛ්‍යාව මුළු ගොවීන්ගෙන් කවර ප්‍රතිශතයක්ද? බෝංචි වලට කැමති ගොවීන් සංඛ්‍යාව මුළු ගොවීන්ගෙන් කවර ප්‍රතිශතයක්ද? හරි. ඔට්ටු. පුළුවන් නම් හදන්න සුපිරි දක්ෂයෙක්. පුළුවන් නම් හදන්න. පුතේ මම අභියෝගයක් දෙනවා. ඔය ගාන මම කියලා දුන්නට පස්සේ අච්චු පොතේ ඕනම ගානක් හදන්න පුළුවන්. බැරි වුණොත් මං වගේ කියනවා. පාස් පේපර් ඕනම ගානක් හදන්න පුළුවන්. ඉක්මන් කරලා. තනියෙන් හදන්න පුතේ.
වෙලාව ගත්තට කමන්නේ නැහැ.
හරි වෙලාව දුන්න ඇති. සාමාන්‍යයෙන් පුතේ වෙලාව ඔච්චර දෙන්නෙත් නැහැ. මන් දුන්නා. දැන් සියලු දෙනා පෑන් පැත්තකින් තියන්න. ආයෙ හොඳ හිතින් කියන්නේ දැන් ඔන්න දැන් යාළුවෝ අර කතා කරා මම මුකුත් කිව්වේ නැහැ. ඒක කමන්නේ කොළුකම ගෑල්ලම එකේ ඒක අවුලක් නැහැ. හැබැයි පුතේ අහගෙන ඉන්න. දැන් බෑ. දැන් කතා කරන්න බෑ. දැන් හොඳට අහගෙන ඉන්න. පට්ට ලේසි පුතේ මේ මම දීපු ගණන් වලින් එකක්වත් නෑරම මේක විභාගෙට එනවා. මතක තියාගන්න මේ ගාන හරියට තේරුම් ගත්තොත් පුතේ අත්‍යුපතේ අභ්‍යාසවල තියෙන ඕනම ගානක් හදන්න පුළුවන්. මොකද මේ ගාන ඇතුලෙන් මම ගොඩාක් දේවල් කියලා දෙනවා. පළවෙනි දේ රෝමිලක්කම් එක වැඩිම කැමැත්තක් සහිත ගොවීන් වැඩිම කැමැත්තක් තියෙන මොනවාද? බම්බොටු. ඒක ඉතින් අහන්න දෙයක්. ඒකට හේතුව වැඩිම කෝණයක් ලොකුම කේන්ද්‍රික ඛණ්ඩය තියෙන්නේ වම්බොටු වල. නේ පුතේ? ඒක හරිය. ඊළඟට මොකක්ද අහන්නේ? ඔව් මෙන්න මේක. මෑකරල් වලට කැමති ගොවීන් සංඛ්‍යාව පෝංචි වලට කැමති ගොවීන් සංඛ්‍යාව මෑකරල් වගේ දෙගුණයක්. පෝංචි වලට කැමති සෙට් එක මෑකරල් වගේ දෙගුණයක් කියලානේ කියන්නේ. නේ? එහෙනම් උදයංග සර් කරනවා අපූර්ව වැඩක්. මොකද්ද කරන්නේ? මෙන්න මේක. මේක x කියලා දාගන්න. පුතාලට එහෙම අයිතිය තියෙනවා. කේන්ද්‍රික කෝණය x කියලා දාගන්න. දන්නේ නැහැ. එහෙනම් එයා වගේ දෙගුණයක් මෙයා කියන්නේ 1 2යි x. දැන් උඹලා දන්නෝ ලක්ෂයක් වටා කෝණවල එකතුව කීයද? ලක්ෂයක් වටා කෝණවල එකතුව කීයද? අංශක 360යි. එහෙනම් පුතේ 360ට සමාන කර ගමන් උත්තරේ එනවා. 3x ධන 120යි 90යි 210යි සමානයි 360. බලාගෙන ඉන්නෝ. මේ කෝණ ඔක්කොගේම එකතුව 360ට සමාන කර. දැන් පුතේ බලාගෙන ඉන්න. ධන 210 එහා පැත්තට ගියාම ධන 210 එහා පැත්තට ගියාම ඍණ 210. sorry 3x. 3x සමානයි 360න් 210ක් ගියාම 150යි. එහෙනම් පුතේ x හොයා ගන්න පුළුවන් දෙපැත්තම 3ෙන් බෙදුවම 3ට 3 කැපෙනු x සමානයි අංශක 50යි. අත උස්සන්නේ කාපු දරු. මම බැලුව ගොඩ දෙනෙක් ඒක හරි. එහෙනම් පුතේ x අංශක 50 නම් මට කියහම් බෝංචි වල කේන්ද්‍රික කෝණේ කීයේ? අංශක 100යි. අත උස්සන්නේ ඒක තේරුණු කට්ටිය. කරගන්න. කරපු නැති කට්ටිය කරගන්න ඉක්මන් කරා. කරපු නැති කට්ටිය කරගන්න. කරපු නැති කට්ටිය කරගන්න. ඒක හරිනේ. මේවා පුතේ දැන් ඊළඟ ගාන දුන්නම තනියෙන් හදන්න ඕන. ඕනම ගානක ওই සීන් එක දෙනවා. හරි. මෙතෙන්ට x කියලා දාන්න අයිතියක් තියෙනවා. ඒක දෙගුණේ 2x. එතකොට මෙතන 2x x එකතු වුණාම 3x. 3x ඔක්කොම එකතු කරාම 210. එතකොට 3x ධන 210 සමානයි 360. හේතුව ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360. දැන් 210 මේ පැත්තට ආවම ඍණ 210. එතකොට 360න් 210 ගියාම 150. 150 තුනෙන් බෙදුවම 50යි. ලැජ්ජයි. මම මෝඩ ගාන. මේ ඉතාම සරල ගණන්. ඊළඟට මොකක්ද අහන්නේ? ඊළඟට මොකක්ද අහන්නේ? ඒ පුතේ. ඊළඟට මොකක්ද අහන්නේ? මෑකරල් වලට 150ක් කැමති නම් මෑකරල් වලට 150ක් කැමති නම් මුළු ගොවීන් සංඛ්‍යාව අහන්න. ඒකනේ. ඒකද? එහෙනම් මොකද්ද? මොකද්ද තුන්වෙනියට අහන්නේ? වම්බොටු සහ බෝංචි අතර අනුපාතය. අන්න ඒ සියලු දෙනා පෑම් පැත්තකින් තියපම් පුතේ.
රත්තරන් වලින් ලියන්න ඕන කාරණයක් කියලා දෙන්න හදන්න. පුතේ සමහරු මෝඩ වෙලා දැන් කල්පනා කරනවා මෙහෙම. සර් අපිට දීලා නෑනේ සර් බෝංචි වලට කැමති ගොවින් සංඛ්‍යාව. ඒයි ඇත්තටම සර් අපිට දීලා නෑනේ බෝංචි වලට කැමති ගොවින් සංඛ්‍යාව. ඇත්තටම සර් අපිට දීලා නෑනේ වම්බොටු වලට කැමති ගොවින් සංඛ්‍යාව. නමුත් සර් අපෙන් අහන අනුපාතයක්. අපි කොහොමද සර් මේ දේවල් වලට මුහුණ දෙන්නේ? ඇත්තනේ පුතේ ඇත්ත සාධාරණ කතාව. හරි ඇත්තම කතාව. ආයිමක් කියනවා. බොංචි වලට කැමති කට්ටියයි වම්බොටු වලට කැමති කට්ටිය අතර අනුපාතය අහන්නේ. නමුත් කැමති කට්ටිය දීලා නැහැ. ඇත්තනම ගාන වැරදිද? නෑ ගාන වැරදි නෙවෙයි පුතේ. උඹලා දෙයක් දන්නේ නැහැ. මෙන්න දන්න දේ හොඳට අහගෙන ඉන්න. පුතේ මේ ඕනෑම බෝංචි වලට කැමති කට්ටිය සහ මෙන්න මෙතන තියෙන කෝණය අතර තියෙනෝ පුතේ අනුලෝම සමානුපාතිකත්වයක්. මොකද්ද තියෙන්නේ? අනුලෝම සමානුපාතික. ඒ කියන්නේ පුතේ කැමති කට්ටිය අතර අනුපාතයයි මෙන් දෙන්නගේ කෝණ අතර අනුපාතයයි අනිවාර්යෙන් මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. ඒක නීතියක්. ඒක මම මෙහෙම කරලා පෙන්නන්න. හැබැයි hina වෙන්න බෑ. hina වෙන්න බෑ. හිතන්න මේ කෝණේ කියලා hina වෙන්න බෑ. අහගෙන. මෙන්න මෙතන චාපේ ඔන්න කේන්ද්‍රි කන්න. පුතාලට පේනවද කෝණේ චූටි වෙන්න කේන්ද්‍රික කෝණේ මොකද්ද වෙන්නේ? චූටි වෙනවා. කෝණේ ලොකු වෙන්න ලොකු වෙනවා. අම්මා ආයිමක් කියනවා. ඔබට පේනවද? මේ බලන්න. මෙයා පොඩි වෙනකොට මෙයා පොඩි වෙනවා. මෙයා ලොකු වෙනකොට මෙයා ලොකු වෙනවා. ඒකට තමයි කියන්නේ අනුලෝම සමානුපාතිකත්වය. තේරුණාද? එහෙනම් පුතේ මෙතනින් පැහැදිලිව කියන්න පුළුවන් සුදුනෝනා කෝණ අතර අනුපාතයයි කැමති අය අතර අනුපාතය මොකද වෙන්නේ? සමානයි. එහෙනම් සාගර අයියේ කෙල්ලේ අහගෙන ඉන්න. කිසිම දැන් අපද කියලා දන්නේ නැහැ අහගෙන ඉන්න. හරි? මම දන්නේ නැහැ එහෙම කෙනෙක් ඉන්නවද? හරි. අහගෙන ඉන්න. කිසිම කෙනෙක් ගොන්කමට වම්බොටු වලට කැමති ගොවින් සංඛ්‍යාවයි බෝංචි වලට කැමති ගොවින් සංඛ්‍යාවයි හොයන්න යන්න එපා. හොයන්න බෑ. එහෙනම් උඹලා ගන්නේ මොකද්ද? කෝණ අතර අනුපාතේ. මොකද්ද ගන්නේ? කෝණ අතර අනුපාතේ. මොකද කෝණ අතර අනුපාතේ කැමති කට්ටිය අතර අනුපාතේ සමානයි. යටින් ලියන්න රතු පෑනේ මෙන්න මේක ලියන්න. ඒ ප්‍රශ්නිකාවෙන් ලියන්න මෙහෙම. වට ප්‍රස්ථාර ගැටලුවක මේ රත්තරන් වලින් ලියන්න ඕන එකක් ඔය කාබන් වලින් ලියන්නේ හොඳයි. ලියන්න. වට ප්‍රස්ථාර ගැටලුවක ඊටමත් වැදගත් සම්බන්ධතාවය වනුයේ වට ප්‍රස්ථාර ගැටලුවක ඊටමත් වැදගත් සම්බන්ධතාවය වනුයේ ඊටමත් වැදගත් සම්බන්ධතාවය වෙනුවෙන් දත්ත අතර අනුපාතයයි කේන්ද්‍රික කෝණ අතර අනුපාතයයි දත්ත අතර අනුපාතයයි කේන්ද්‍රික කෝණ අතර අනුපාතයයි දත්ත අතර අනුපාතයයි කේන්ද්‍රික කෝණ අතර අනුපාතයයි සෑම විටම සමාන වේ. මෙහි වාසිය නම් දත්ත දැන නොසිටියද අනුපාතමය සහ ප්‍රතිශත සඳහා දත්ත දැන නොසිටියද
අනුපාත සහ ප්‍රතිශත සඳහා කෝණ භාවිතා කළ හැකි වීමයි. අනුපාත සහ ප්‍රතිශත සඳහා කෝණ භාවිතා කළ හැකි වීමයි. අනුපාත සහ ප්‍රතිශත සඳහා කෝණ භාවිතා කළ හැකි වීමයි. කොටු කරලා තියාගන්න. කොටු කරන්න පුතේ රතු පෑනෙන්න. රතු පෑනෙම කොටු කරන්න. ඔක ඉතාල වැදගත්. රතු පෑනෙම කොටු කරන්න ඉතාම වැදගත්. සුජාන් ඉන්නවද? සුජාන් පුතේ ආගනේ දත් අතර අනුපාතයයි කෝණ අතර අනුපාතය මොකද වෙන්නේ? සමාන. පැහැදිලිද? හරි. දැන් ඔන්න පුතේ අපි ගොම්කමට දැන් අහගෙන ඉන්නේ පිරිමි පුතා. පෝංචි වලට කැමති කට්ටියයි වම්බොටු වලට කැමති කට්ටියයි අතර අනුපාතනේ අහන්නේ. දැන් අපිට පෝංචි වලට කැමති කට්ටියයි වම්බොටු වලට කැමති කට්ටියයි හොයන්න ඕනේ නෑ. කෝණ වලින් මැච් එක ගහන්න පුළුවන්. ඔන්න බලන්න ගහන හැටි. වම්බොටු අනු බෝංචි. වම්බොටු අනු බෝංචි. අනුපාතය වල අනුටි තියෙන්නේ. වම්බොටු වල 120යි. මේ කැමති කට්ටිය නෙමෙයි කේන්ද්‍රික කෝණය. බෝංචි වල 100යි. ඒ කියන්නේ කෝණ වලින් මැච් එක ගහන්න පුළුවන්. අනුපාත ප්‍රතිශත ඕන එකක් හොයන්න පුළුවන්. දැන් බලන්න. දෙන්නම 10න් බෙදලා. දෙකෙන් බෙදනවා. එහෙනම් අනුපාතේ 6:5යි. එහෙනම් පුතේ වම්බොටු සහ බෝංචි අතර අනුපාතය කීයද? 6:5යි. අත උස්සන්න මේක තේරුණු කාණ්ඩේ. සුපිරියටම සුපිරි පුතේ ලියන්න ඉක්මන් කරන්න. වම්බොටු සහ බෝංචි අතර අනුපාත. තනියෙන් ලියාගනින් පුතේ බෝඩ් එක බලන්න. බෝඩ් එක බලන්න එපා. තෝනි එක හරිද? එක හරි පුතේ. වම්බොටු සහ බෝංචි අතර අනුපාත. හරි ඊළඟට මොකක්ද අහන්නේ? ටියුටි ඊළඟට මොකක්ද අහන්නේ? තෝනි ඊළඟට මොකක්ද අහන්නේ? අය නෑ. එහෙනම් මෑකරල් වලට කැමති කට්ටිය 150ක් නා මුළු ගානහන් ලැජ්ජයියකෝ. හැමතිස්සෙම මේකේ තර්කය තමයි පුතේ අනුලෝම සමානුපාත තර්කය. මොකද්ද? අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? කටර්ල කියන්නේ අනුලෝම සමානුපාත තර්කය. අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට ඕනම ප්‍රතිශත ගානක් හදන තර්කය කියන්නේ අච්චරකට මෙච්චරක් නම් 100කට කොච්චරද? ඔන්න බලන්න සර් හදනවා. අපිට කියනවා මෑකරල් වලට 150ක් නම් ඔන්න බලන්න තර්කය බලන්න. අංශක 50කින් මෑකරල් අංශක 50යිනේ අපි හෙව්වා. අංශක 50කින් 150ක් නම් අංශක 50කින් 150ක් නම් ඔක්කොම ගොවීන් ඉන්නේ අංශක කීයකද? 360ක නේද? එහෙනම් පුතේ 360කට කොච්චරද? අංශක 50කින් 150 යාව ගන්න කේන්ද්‍රික කෝණේ 360යිනේ පැටියෝ. 360න් කොච්චරද? අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? ඔන්න බලන්න ගාන හදන්න. හරස් ගුණිතේ දාන්න. x ලියනවා. x එක ඉන්න එක යටට දාන්න.
හැමතිස්සෙම කරන්නේ ඔච්චරයි. x එක ඉන්න එක යටට දානවා අනිත් දෙන්න ගුලි වෙවි ඉඳින් ඉන්නේ. ගුලි වෙවි නෙවෙයි ಗುಣ වෙවි. x එක ඉන්න එක යටට දානවා අනිත් දෙන්න ಗುಣ වෙවි උඩින් ඉන්නේ. අන්න බලන්න කැපෙන කැපිල්ල. බිඳුවට බිඳුවයි පස්සරක් එකයි පස්සරක් 3යි. 363න් වැඩි කරා නම් උත්තරේ එනවා බිඳුවයි. 1080යි නේ. අත උසන්න සමස්ත ගෝවින් සංඛ්‍යාව 1080 ආපු දරු. පට්ට මරු ලියාගන්න. කරපු නැති කෙනෙක් ඉන්නව නම් කරගන්න. මං අභියෝගයක් දෙනවා මේ ගාන හැදලා ඊළඟ ගානත් ඔයාලා තනියෙන් හැදුවට පස්සේ අච්චු පොතේ තියෙන ඕනම ගැටලුවක් බැරි වුණොත් මං වගේ කියනවා. ඒ වගේම පාස් පේපර්ස් පොතේ 11 වසර සාමාන්‍ය පෙළ පාස් පේපර්ස් පොත් පවා දැන් කරන්න පුළුවන්. මං එයින් ගානකුත් ඇදලා ගන්නවා. හරි. 1080. හරි. ඊළඟට මොකක්ද අහන්නේ? පුතේ පිරිමි ළමයි ඊළඟට මොකක්ද අහන්නේ දනිත? මොකක්ද අහන්නේ? කාගේ ප්‍රතිශතයද? බෝංචි වල. ඔන්න පුතේ අපෙන් අහනවා බෝංචි වල ප්‍රතිශතය. බෝංචි වල ප්‍රතිශතය මේ සමහරු ගොංකමට මෙන්න මේ වගේ වැඩක් කරනවා. බෝංචි වල ගාන හොයලා 1080න් කීයද හොයලා එහෙම එපා. මේකටත් මොලේ කල්පනා කරොත් කෝණ වලින් ගේම ගහන්න පුළුවන්. ඔන්න බලන්න ගේම. සම්පූර්ණ කෝණයේ අංශක 360යි නේද? සම්පූර්ණ කෝණයේ අංශක 360යි. 360න් බෝංචි තියෙන්නේ කීයකද? බෝංචි තියෙන්නේ කීයකද? 100ක. දොඩි තේරෙනවද ඒක? ඒ කියන්නේ කෝණ වලිනුත් ගේම ගහන්න පුළුවන්. සම්පූර්ණ කෝණේ 360යි 360න් 100ක් තියෙනවා. බෝංචි. එහෙනම් ඕක ප්‍රතිශතයක් කරන්න ඕනම භාගයක් ප්‍රතිශතයක් කරන්න මොකද්ද කරන්නේ? 100ට 100න් ගුණ කරනවා. 8 වසරේදී ඉගෙන ගන්න. ලෝකේ තියෙන ඕනම භාගයක් ප්‍රතිශතයක් කරන්න 100ට 100න් මොකද්ද කරන්නේ? ගුණ කරනවා. දැන් බලන්න කැපෙන කැපිල්ල. බිඳුවට බිඳුවයි. 100 1000යි. 1000 බෙදීම 30යි. කොහොම තියුවත් කමක් නැහැ. නැත්තම් ඕක දශම කළා මම දැක්ක 27.7යි ගානක්. ඒ වගේ එකක් හදලා තිබුවත් කමක් නැහැ. හරි. ගන්න පුතේ පංකජ. සම්පූර්ණ කෝණේ 360යි 360න් බෝංචි තියෙනවා 100ක්. 360න් 100ක් නම් 100කට කොච්චරද? හතරකට මෙතන අන්න මෙතනකට ඔච්චර. මම්මුදු ගහ මොකද? ගන්නමු ගහ ගන්නමු ගහ. එක් පංකජ. මේක මොන්ටිසෝරියක් කරන්න එපා. හරි පොලයිට් විදියට ඉන්න. ලැජ්ජයි. හරි. කොම් කරන්න එපා. ඉක්මන් කරන්න. හරි. අත උස්සන්නේ මේ ටික තේරුණු කට්ටිය අවංකවම අත උස්සන්නේ ඒ ටික තේරුණා නම් සතරක්. තේරුණා නම් විතරක් අත උස්සන්න. හරි. දැන් අපි ගණන් ටිකක් හදමු. තා එක තේරුන්නේ නැද්ද පුතේ? ධෝනි. තේරුන්නේ නැද්ද? හරි. තා ගානක් හදමු එතකොට වැඩේ තේරෙනවා. හරි. ලියන්න. ළමුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම ක්‍රීඩාව පිළිබඳ විමසූ විට
මෙන්න අවසාන ගාන. මේකෙන් පස්සේ අපි සුපිරි තැනකට යනවා. පාඩම ඉවරයි. මේ පාඩම ඉවරයි. ළමුන් කීප දෙනෙකුගෙන් කැමැතිම ක්‍රීඩාව පිළිබඳ විමසූ විට ළමුන් කීප දෙනෙකුගෙන් කැමැතිම ක්‍රීඩාව පිළිබඳ විමසූ විට කැමැතිම ක්‍රීඩාව පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව සකස් කරන ලද ලැබුණු තොරතුරු අනුව සකස් කරන ලද ලැබුණු තොරතුරු අනුව සකස් කරන ලද වට ප්‍රස්ථාරයක් පහත දැක්වේ. වට ප්‍රස්ථාරයක් පහත දැක්වේ. වට ප්‍රස්ථාරයක් පහත දැක්වේ. හරි. අඳ ගන්න පුතේ වට ප්‍රස්ථාරේ මාත් එක්ක. පනහ. හරි. ක්‍රිකට් කැමැතිම ක්‍රීඩාව නේද? වොලිබෝල්, එල්ලේ, කබඩි, කබඩි. පරිස්සමෙන් එල්ලේ, කබඩි. හරි. ලියන්න මෙහෙම. කටුවට හරි ඇඳ ගැනීම පුතේ ගෙදර ගිහලා ඔක ලස්සනට හැඩයට ඇඳ ගන්න පුළුවන්. වෙලාව මදි නිසා කටුවට රවුමක් දාලා ෂේප් එක ඇඳ ගන්න. ගෙදර ගිහලා කොනමාන කියලා ලස්සනට අනේ. හරි කියන්නේ. ප්‍රෝමිලක්කම් එක වැඩිම කැමැත්තක් සහිත ක්‍රීඩාව කුමක්ද? 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 ඊළඟට කබඩි වලට කැමති සිසුන් ගණන මෙන් 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 දෙගුණයක සිසුන් ප්‍රමාණයක් කබඩි වලට කැමති සිසුන් ගණන මෙන් දෙගුණයක ප්‍රමාණයක් දෙගුණයක ප්‍රමාණයක් ක්‍රිකට් වලට කැමති නම් කබඩි වලට වගේ දෙගුණයක ප්‍රමාණයක් ක්‍රිකට් වලට කැමති නම් කබඩි වලට කැමති කබඩි වල සහ ක්‍රිකට් වල
කබඩි වල සහ ක්‍රිකට් වලට අදාළ කේන්ද්‍රික කෝණ වෙන වෙනම සොයන්න. කබඩි වල සහ ක්‍රිකට් වල කේන්ද්‍රික කෝණ වෙන වෙනම සොයන්න. කේන්ද්‍රික කෝණ වෙන වෙනම සොයන්න. ඊළඟට රෝම ඉලක්කම් 3. කබඩි වල සහ කේන්ද්‍රික කෝණ 3 වෙන වෙනම සොයන්න. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. වොලිබෝල් සහ ක්‍රිකට් අතර වොලිබෝල් සහ ක්‍රිකට් අතර අනුපාතය වොලිබෝල් සහ ක්‍රිකට් වලට කැමති සිසුන් අතර අනුපාතය වොලිබෝල් සහ ක්‍රිකට් වලට කැමති සිසුන් අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. වොලිබෝල් සහ ක්‍රිකට් අතර ක්‍රිකට් වලට කැමති සිසුන් අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. සරලම ආකාරයෙන් දක්වන්න. ඊළඟට රෝම ඉලක්කම් 4 රෝම ඉලක්කම් 4 කබඩි වලට කැමති සිසුන් ගණන ඩියුටි කබඩි වලට කැමති සිසුන් ගණන 140ක් නම් කබඩි වලට කැමති සිසුන් ගණන 140ක් නම් 140ක් නම් පරීක්ෂණයට සහභාගී වූ මුළු සිසුන් ගණන සොයන්න. කබඩි වලට කැමති සිසුන් ගණන 140ක් නම් පරීක්ෂණයට සහභාගී වූ මුළු සිසුන් ගණන සොයන්න. පරීක්ෂණයට සහභාගී වූ මුළු සිසුන් ගණන සොයන්න. මුළු සිසුන් ගණන සොයන්න. ඊළඟට අවසාන එක ක්‍රිකට් වලට කැමති සිසුන් ගණන මුළු සිසුන්ගෙන් කවර භාගයක්ද? ක්‍රිකට් වලට කැමති සිසුන් ගණන මුළු සිසුන්ගෙන් කවර භාගයක්ද? ක්‍රිකට් වලට කැමති සිසුන් ගණන මුළු සිසුන්ගෙන් කවර භාගයක්ද? මුළු සිසුන්ගෙන් කවර භාගයක්ද? හරි පුතේ. තනියෙන් හදහම් පුතේ. මම ඕන තරම් වෙලාව දෙන්නම් තනියෙන් හදන්න. ඕක හැදුවා කියන්නේ සම්පූර්ණයෙන්ම ගොඩ. ඉක්මන් කරන්න. තේරුණේ නැති කට්ටිය ඊළඟ ගානේදී තේරුම් ගන්න පුළුවන්. බය වෙන්න එපා. විනුසි මම බලාගෙන ඉන්නේ වැඩ කරන්න. මෙයා පේන්නේ නැහැ. ඉෂාර පේන්නේ නැහැ.
හරි පරිවෙ. හරි පරිවෙ. මේ මට උපරිම වෙලාව දුන්න ඇති. ඔයිට එහා දෙන්න බෑ. ආගිරි. පුතේ බලා ගන්න. රතු පෑන අරගෙන තමන්ම හරි දාගන්න. මේක පුළුවන් කියන්නේ මං අභියෝගයක් දෙනවා. ඒ ඕනම අච්චුපතේ ඕනම අභ්‍යාසයක් කරන්න පුළුවන්. ඒ වගේම පාස් පේපර්ස් ඕනම ගාන. පුතේ මාව විශ්වාස කරන්න අද ගෙදර ගිහිල්ලා වට ප්‍රස්ථාර ඊළඟ අභ්‍යාසෙත් ඉවර කරන්න පාඩම ඉවරයි. ඊළඟට අද පටන් ගන්නවා වීජීය ප්‍රකාශනවල කූපෝගු ඈ වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සෙවීම පට්ට දරුණු පාඩමක්. අති දරුණුයි. කොච්චර දරුණුද කියනවා නම් සාමාන්‍යයෙන් මේ පන්තියෙන් ඕන්නම් 20ක් විතර තේරුම් ගන්න. හැබැයි මම කවදාවත් මගේ කොල්ටිය බස ගන්න නැහැ. පුතාලට මම පොඩි දෙයක් කියන්නම්. පුතාලා කැමති නම් මේක පිළිගන්න. කතා කරන්න එපා. ලංකාවේ නෙමෙයි බෙලියත් විශේෂයෙන්ම ලංකාවේ ගුරුවරු ගැන මම දන්නේ. බෙලියත් ඉන්නව පුතේ ගුරුවරු වර්ග දෙකක්. එක කොට්ටාසයක් අහගෙන ඉන්න. හැමතිස්සෙම ගුරුවරයා ඉන්නේ උඩින් ළමයා ඉන්නේ බිමින්නේ දැනුම අතින් ගත්තම ඔහොමයි ඉන්නේ. මේක කාටවත් නැහැ කියන්න බෑ. ගුරුවරයා ඉන්නේ ටිකක් උඩින් ළමයට වඩා ගොඩාක් උඩින් ඉන්නේ. මොකද උගන්නලා එයාගේ දැනුම වැඩි. ලංකාවේ ගුරුවරු වර්ග දෙකයි ඉන්නේ. එක ගුරුවරු කොට්ටාසයක් කරන්නේ දැනුම පැත්තකට දාලා පල්ලෙහාට එනවා. පල්ලෙහාට ඇවිල්ලා ඉතාමත් සරල ගණන් හදලා මේ ළමයා උඩට ගන්න බල. හරිද? එතකොට වෙන්නේ ටික උපරිම යන්න පුළුවන් මේ තැනට විතරයි. ගුරුවරයාත් එතනින් නවතිනවා, ළමයාත් නවතිනවා. හැබැයි ගුරුවරයාගේ මට්ටමට දරුවට එන්න විදියක් නැහැ. ගන්න බෑ. ගුරුවරයා පල්ලෙහාට බහිනවනේ. ඒ කියන්නේ ගුරුවරයා වැඩිපුරම හදන්නේ ලේසි ගණන්. මේකෙන් වෙන්නේ මේක පට්ට මෝඩ ක්‍රමයක්. තවත් ගුරුවරු කොට්ටාසයක් ඉන්න පුතේ ළමයාගේ මට්ටමට බහින්නේ නැහැ. උඩ ඉඳගෙන ළමයට පේන්න ගණන් හදන තර්ක කර කර. පුතේ මතක තියාගන්න පුළුවන් තරම් අමාරු ගණන් හදන්න ඕන. දැන් මං ජ්‍යාමිතිය පටන් ගත්තම ඔයාලට තේරෙයි. දැන් ඉස්සරහට එනවා ජ්‍යාමිතික පාඩම් සුපිරි ටිකක්. කවදාවත් මං පල්ලෙහාට ඔයාලත් එක්ක බහින්නේ නැහැ. මම උඩ ඉඳගෙන මගේ ලෙවල් එකේ ඉඳන් හදනවා. කැමති එකෙක් වරෙල්ල උඩට. හරි මේ ලෙවල් එකට එනකම් මම උදව් කරනවා. හැබැයි මම කවදාවත් ඔයාලගේ ලෙවල් එකට බහින්නේ නැහැ. ඒ මගේ හැටි. මෙතන ළමයි දෙන්නට වැස්සා. මම මේ ප්‍රගේ ප්‍රතිපත්තිය කඩන්නේ නැහැ. කිසිම දවසක මම ටියුට් එකකින් උගන්වන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. මගේ මේ 11 වෙනි අවුරුද්ද මම මේ මගේ බැජ් එක 11 වෙනි බැජ් එක මේ පාර පිටත් කරේ. කිසිම ළමයෙක්ට මම ටියුට් එකක ප්‍රශ්න ලියවල නැහැ. හැම දරුවෙක්ටම මම කටින් ප්‍රශ්න දෙනවා. ප්‍රශ්න දීලා ප්‍රශ්න කරවල නැගිටවනවා. ඒ හින්දා තමයි ගිය පාර මං A9ව 18ක් දැම්මේ. A9 නෙවෙයි A9ව 18ක්. මම කියන්නේ මේ මුළු රිසල්ට් එකම මගේ කියලා. නමුත් මම මේ ළමයින්ට පාර පෙන්නුවා. ගණිතය පැත්තෙන් සහ අනිත් විෂයනොත් බැලන්ස් කරන්න හැටි මම උන්ට කියලා දුන්නා. මේ පාර මම මේ ස්ටේජ් එකට ගෙන්නනවා. මේ පාර මම අභියෝගේ මේ පාර දැන් කොරෝනා ඇවිල්ලා නන්නත්තර වෙලත් මං අනිවාර්යෙන් A9ව 20 පන්නනවා. මේ වෙනකොටත් මම අරගෙන ඉවරයි. අදීසලයි අක්කලා එහෙම සෙට් එකක් දැන් මේ වෙනකොටත් මම බුක් කරලා ඉවරයි. ඒ කියන්නේ A9 අනිවාර්යෙන් A9. ගිහින් කියන්න එපා. හොඳයි අක්කට ගිහින් කියන්න එපා. ඊට පස්සේ ඔළුව ඉදිමිලා ඊට පස්සේ මොන කරගනින්ද දන්නේ. අනිවාර්යෙන් A9. අයහන දෙයක් නැහැ. ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න එපා පුතේ. ගණිතය කියන්නේ ප්‍රැක්ටිකල් විෂයක්. පොත් වලින් ඉගෙන ගන්න බෑ. මම ගාන දිදි ගාන දෙනකොට ඔයාලා හිතනවනේ අන්න ඒක තමයි ඉගෙනීම කියන්නේ. සමහර ළමයි හිතන් ඉන්නවා ඉගෙනීම කියන්නේ අර සර් කියලා දුන්නම තේරුම් ගන්න එක කියලා. ඒක නෙමෙයි පුතේ ඉගෙනීම කියන්නේ. මම ගාන දෙනකොට ඔයාලා හිතන්නේ මේක වෙන්නේ කොහොමද මේක වෙන්නේ කොහොමද අන්න ඒක තමයි ඉගෙනීම කියන්නේ. පැහැදිලිද? right. මේව තමයි ළමයින්ට වැරදුණු තැන. right. මම දැන් මේ ගාන හදනවා. රතු පෑන් අරගෙන හරි දාගන්න. පළවෙනි එක. වැඩිම කැමැත්තක් තියෙන ඉතින් ලංකාවේ ක්‍රිකට්. මේ
පාපන්දු දැසිපන්දු ඒ ඔයාලගේ ලෝකේ නේ අපේ ලෝකේ නම් පාපන්දු අගින් ඊළඟට මොකක්ද අහන්නේ දොනි ඊළඟට මොකක්ද අහන්නේ ඒ අපිට කියනවා කබඩි වලට කැමති සිසුන් වගේ දෙගුණයක් නුමු ඒ එහෙනම් මෙතෙන් ටෙක්ස්ට් දැම්මොත් මෙතෙන්ට දාන්න පුළුවන් කීයද 2x එහෙනම් පුතේ 2x උයි x උයි 3x ධන 90යි 60යි 150 සමානයි 360යි දැන් ළමෙක් මගෙන් අහනවා සර් මේකට ලියන්න ඕනද ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360යි හිතුවද මේක ජ්‍යාමිතිය කියලා කමන්නේ ලිව්වත් කමන්නේ ලකුණු කපන්නේ ධන 150 යා පැත්තට දාන්න ඍණ 150 3x සමානයි 210යි පුතේ 210 3ට බෙදුවම 210 3ට බෙදුවම කීයේ x සමානයි අංශක 70 අත උස්සන්න 70 ආපු දරු ඉක්මින 70 ආවද පුතේ හරි එහෙනම් මේක 70 නම් මේක කීයේ 140යි අත උස්සන්න ඒක ආපු දරු කබඩි 70 නම් ක්‍රිකට් 140යි හරි ඊළඟට මොකක්ද දාන්නේ පුතේ අඩුපාඩුවක් තියෙනවා ලියා ගන්න අම්මා ඊළඟට මොකක්ද දාන්නේ I can't hear what you tell me about this what you think about photocopy laminate ඇහෙන්නේ නැහනේ වොලිබෝල් සහ ක්‍රිකට් අතර අනුපාතය විලිලැජ්ජ ඒ වොලිබෝල් සහ ක්‍රිකට් අතර අනුපාතය එහෙනම් මෙහෙම ලියනවා වොලි ක්‍රිකට් ඒක කොටි කරගෙන වොලිබෝල් වොලිබෝල් අංශක 90යි ක්‍රිකට් 140යි බිඳුවට බිඳුවයි 9.14යි තව සුළු වෙන්නේ අත උස්සන්න 9.14 ආවන ඒයි 9.14 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් ඔබ සැබෑ දක්ෂයෙක් ඊළඟට මොකද කියන්නේ ධෝනි එක තේරුණාද හරි සතුටුයි ඈ ඉන්නේ මෙහෙමයි ඒ දැන් මන් දෙතුන් පාරක් බැලුවා ඈ වෙන ලෝකෙක ඉන්නේ අර සීත පාමුලක ප්‍යාර් සින්දුවක් ගහගෙන හයි මේ ඊළඟට මොකක්ද අහන්නේ එන්නේ ඒ ඊළඟට අපිට කියනවා කබඩි වලට 140ක් කැමති නම් පුතේ කබඩි වලට 140ක් කැමති නම් කැමති මුළු සිසුන් ගාන ලැජ්ජයි ඔන්න බලන්න හදට බලාගන්න තර්කේ චුටි පිටිපැත්ත තර්ක බලාගන්න අංශක 70කින් 140ක් පෙන්නනවා නම් අංශක 70කින් 140 දෙනෙක් පෙන්නනවා නම් මුළු සිසුන් සංඛ්‍යාව පෙන්නන්නේ අංශක 360 නේ පුතේ විලිලැජ්ජ 360න් කොච්චරද අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද මහා මෝඩ තර්කයක් දැන් හරස් ගුණිතේ දා x ලියුවා ඉන්න අනිත් දෙන්න උණ වෙවි උණින් ඉන්නවා මේ එම්බලන්න ගැමන ගබෙල්ල අනේ අම්මේ මන් දන්න මක්කසම් අම්මේ අන්න බලන්න බුද්ධ බිඳුවට බිඳුවයි හතරක් එකයි හතරක් දෙකයි 362කින් වැඩි කරාම විලිලැජ්ජය 720යි ඊ මේව ගණන්ද අප්පා ඊයා නෑ ඔයාලට දැන්නේ ඕක නිකන් සරල වුණේ කලින් කොහොම තටම හිටපු ඇයි කලින් ගාන දුන්නම් මෙන්න එහෙම තටම හිටියේ මේ ඊළඟට මොකක්ද අහන්නේ සුදු
ක්‍රිකට් හා මේ ඊළඟට කියනවා පුතේ ධෝනි ක්‍රිකට් වලට කැමති ළමුන් ගණන මුළු ළමුන්ගෙන් කවර භාගයක්ද ඒව නම් පට්ට නෝන්ඩි ගණනේ ප්‍රතිශතය නෙමෙයි මේ පාර ඇහුවේ මොකක්ද පුතේ භාගේ ප්‍රතිශතය නෙමෙයි ඇහුවේ භාගේ එහෙනම් පුතේ ක්‍රිකට් වලට කැමති කට්ටිය මුළු කට්ටියගෙන් භාගය එහෙනම් පුතේ ගන්න පුළුවන් 360 නේ ඒ ඔක්කොම සිසුන් 360 නේ පැටි වංශක හැබැයි ක්‍රිකට් වල තියෙන්නේ 140යි නේව ආන්න තර්ක පුතේ කෝණ වලින් මැච් එක ගහන්න පුළුවන් කෝණ වලින් මැච් එක ගහන්න පුළුවන් දැන් උඩයි යටයි සුළු වෙනවා නම් සුළු කරන්න බිඳුවට බිඳුව කැපෙනවා දෙවරක් 7යි දෙවරක් 18යි එහෙනම් උත්තරේ 18න් 7යි අත උස්සන්න 18න් 7 ආපු කට්ටිය පිරියොනේ මරු හොඳ ගමනක් තියෙන හොඳ ගමනක් තියෙන ඉක්මන් කරා හොඳ ගමනක් තියෙන ඉක්මන් කරා ඉංග්‍රීසි වල පොඩි අවුලක් තියෙනවා උපයවිස් මේ එන්න මම අම්මට කියන්නේ හරි මේ චූටි මේ නිකමට ඔයාලගේ අච්චුපත් තියනවාද මේ ලියා ගන්නකො ගෙදර වැඩ ලියා ගන්න පාඩම අවසానයි අසා සිටි ඔබ සැමට ස්තුතියි ආගෙන ලියා ගන්න වට ප්‍රස්ථාරයේ සියලුම අභ්‍යාස කරන් එන්න වට ප්‍රස්ථාර සියලුම අභ්‍යාස කරන් එන්න තව ගෙදර වැඩක් දෙන්න මේ ලබන සතිය මම සියලු දෙනාගේම මේක බලනවා ලියන්න 2006 සිට 2020 දක්වා සාමාන්‍ය පෙළ පේපර් වල අවුරුදු 8කට ආසන්න ප්‍රමාණයක් වට ප්‍රස්ථාර ගැටලු දීලා තියෙන 8ක් ප්‍රශ්න 8යි. හැබැයි මෙතන තියෙන අවුරුදු බර ගාණක්. හරිද? ප්‍රශ්න 8යි. අන්නේ ප්‍රශ්න 8 හොයලා තමන්ගේ අතින් කොලේක ලියලා පුතේ සල්ලි වේදම් කරන්න එපා. ගෙදර තියෙනෝනේ අහක දාපු පොත් ඒව දැන් ගන්න. මාර වියදමක් පුතේ තියෙන්නේ. පුතේ මන් දන්න ඔයාලට සල්ලි තියෙන බව දන්නෝ. ඒ වුණාට පුතේ පුළුවන් තරම් අම්මට උදව් කරන්න ඇඳුම් වලින් සහ හැමදේම පරිස්සම් කරන්න සපත්තු සෙරෙප්පු පරිස්සම් කරන්න පුතේ පරණ පොත් තියෙන අර අහක දාලා අර බාගෙට ලියලා අන්නේව ගන්න හැඩ වැඩ වෙන්න ඕනේ නැහැ පුතේ තමන්ගේ අතින් පාස් පේපර් එක ලියලා වට ප්‍රස්ථාර ගාන හදන් එන්න ලබන සතියේ මම පාස් පේපර්ස් ටික සාකච්ඡා කරනවා ඒ කොළ ටික ගෙනාවම පාස් පේපර් පොත ගෙනාවේ නැතුණක් කමන්නේ ලියා ගන්න 2006 සිට 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්නවලට වට ප්‍රස්ථාර අහපු දැන් 8ක් තියෙනවා. දැන් 8ක් තියෙනවා. 8ම හොයන් එන්න. 8ම හොයන් එන්න. ඒ 8ම ලබන සතියේ කියලා දෙන්න. හරි. එහෙනම් පුතේ මම යනවා අලුත් පාඩමට ලියන්න මාතෘකාව. මේ බලන්න සුබ ආරංචියක් පළවෙනි වාරේ අවසාන පාඩම ලියන්න වීදීය ප්‍රකාශනවල කුඩාම් පොදු ගුණාකාරය සෙවීම අලුත් පාඩමක් ඕන පිටුවකින් පටන් ගන්න අලුත් පිටුවකින් වෙන්න ඕනේ නැහැ භාගයක් තියෙනවා නම් භාගෙන් පටන් ගන්න දැන් මමත් කුණු පෙරේත වෙලා ඉස්තර නම් කියන අලුත් පිටුවකින් පටන් ගන්න කියලා දැන් එහෙම කියන්න අයිතියක් නැහැ ලියන්න වීදීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සෙවීම වීදීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සෙවීම හරි වීදීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සෙවීම හරි
11 වසරේ වර්ගජ සමීකරණය එහෙම අවුල් යනවා. පුතේ පිරිමි ළමයි අදීශ ආගෙන ඉන්න. ඉතා ප්‍රබල පාඩමක් පටන් ගන්න හදන්නේ වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සෙවීම. ඊට කලින් ලියන්න මෙහෙම නෝට් එක ලියන්න. වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සෙවීමට පෙර වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සෙවීමට පෙර වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සිග්නල් කියන්නේ වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සෙවීමට පෙර අප පළමුවෙන්ම වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සෙවීමට පෙර අප පළමුවෙන්ම සංඛ්‍යා කුඩා පොදු ගුණාකාරය සංඛ්‍යා කිහිපයක කුඩා පොදු ගුණාකාරය සංඛ්‍යා කිහිපයක කුඩා පොදු ගුණාකාරය සංඛ්‍යා කිහිපයක සංඛ්‍යා කිහිපයක කුඩා පොදු ගුණාකාරය සෙවීම සිදු කළ යුතුය. අන්න බලන්න සංඛ්‍යා කිහිපයක කුඩා පොදු ගුණාකාරය සෙවීම කළ යුතුය. සෙවීම කළ යුතුය. ඩොලර් ප්‍රමාණය අපිට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපිට මුදල් අච්චු ගන්න වෙනවා. ඒ වෙක්කනේ. කාලිමට කබල කාලි. ආගේ. දේශපාලඥ. ආගේ. පුතේ කවුරු හරි කෙනෙක් මට කියන්න. කවුරු හරි කෙනෙක් නැගිටලා මට කියන්න. සංඛ්‍යා කීපයක කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද? අති වැඩෙක් වගේ. මම කියන්නේ මේ වීජ්‍ය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා නෙවෙයි. සංඛ්‍යා කීපයක කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද? මොකද්ද? ආගෙන දන්නේ නැහනේ. ආගෙන. බලාගන්න. මම දැන් හොයන්න යනවා 4 3 5. 4 3 ගමු දෙන්නෙක් ගමු. ආගෙන. මම දැන් යනවා මේ දෙන්නගේ කූපෝගු හොයන්න. කූපෝගු කියන්නේ කුඩා පොදු ගුණාකාරය කෙටි කර. ආගෙන. මම දැන් යනවා පුතේ 4යි 3යි කුඩා පොදු ගුණාකාරය හොයන්න. මෙන්න මෙහෙම තමයි පුතේ හොයන්න. බලාගන්න. 3හි ගුණාකාර 3හි ගුණාකාර ටික ලියනවා. 3 6 9 12 15 18 21 ... ඔය මොනවද? 3හි ගුණාකාර නේද පුතේ? ඊළඟට මම යනවා 4හි ගුණාකාර. මේ සංකල්පය ඔළුවේ නැත්නම් වීජ්‍ය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය හොයන්න බෑ. 4හි ගුණාකාරය හොයන්න පුළුවන්. 4 8 කියන්නේ 12 16 20 24 ... දැන් මට කියන්න ඔය දෙන්නටම පොදු කට්ටිය මොනවද? 12. අන්න පුතේ දෙන්නටම පොදු සෙට් එකෙන් කුඩාම එකක්. තව ඕනනම් ඉස්සරහට යන්න මෙතන පොඩක් එකක් ගියත් තා පේනවා. මෙතන එකක් ගියාම 24යි. අන්න තව එකක් තියෙනවා. මේවට කියන්නේ පුතේ පොදු ගුණාකාර. මේවට මොනවද කියන්නේ? දෙන්නටම පොදු. පොදු කියන්නේ පොදු වැසිකිළිය කියන්නේ. රුපියල් 20ක්ද 15ක්ද 30ක් ගන්නවද? රුපියල් 20ක් දුන්නම ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. දෙන්නටම පොදු. චුටි. දෙන්නටම පොදු නිසා මේවට කියන්නේ මොනවද පුතේ? පොදු ගුණාකාර. මොනවද කියන්නේ? ඒකෙනුත් චූටි මේක. ආන්න ඌට තමයි කියන්නේ මොකද්ද? කුඩා පොදු ගුණාකාරය. කීයද? 12. එහෙනම් මට කියන්න
මොකද්ද කුඩා පොදු ගුණාකාරය කියන්නේ? මං කිව්වට පස්සේ කියන්න. මං දන්නේ නැහැ කියලා. කියන්න. සංඛ්‍යා දෙකක හෝ කිහිපයක මදි. කවුරු කියන්න? සංඛ්‍යා දෙකක හෝ කිහිප පොදු වූ ගුණාකාර අතුරින් කුඩාම ගුණාකාරය එම සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය ලෙස හැඳින්වේ. ආයිමත් කියමු මාත් එක්ක. සංඛ්‍යා දෙකක හෝ කිහිපයක පොදු වූ ගුණාකාර අතුරින් කුඩාම ගුණාකාරය එම සංඛ්‍යාවල කුඩාම පොදු ගුණාකාරය ලෙස හැඳින්වේ. ඉස්සෙල්ලා මේක ලියා මම දෙන්නම් නෝට් ලියන්න. සංඛ්‍යා දෙකක හෝ කිහිපයක සංඛ්‍යා දෙකක හෝ කිහිපයක සංඛ්‍යා දෙකක හෝ කිහිපයක සංඛ්‍යා දෙකක හෝ කිහිපයක පොදු වූ ගුණාකාර අතුරින් පොදු වූ ගුණාකාර අතුරින් පොදු වූ ගුණාකාර අතුරින් පොදු වූ ගුණාකාර අතුරින් කුඩාම ගුණාකාරය කුඩාම ගුණාකාරය පොදු වූ ගුණාකාර අතුරින් කුඩාම ගුණාකාරය ඉහත සංඛ්‍යාවල ඉහත සංඛ්‍යාවල ඉහත සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය ලෙස හැඳින්වේ. ඉහත සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය ලෙස හැඳින්වේ. ඉහත සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය ලෙස හැඳින්වේ. හරි. පුතේ ඔය තමයි සිලබස් එකේ අර්ථ දැක්වීම. හැබැයි ඔතනින් ලියන්න උදයංග සර්ගේ අර්ථ දැක්වීම කියලා තව එකක් තියෙනවා. ඒක මගේ නිර්මාණය. ලියන්න. අනේ මුගේ පඬිතකම. එහෙම එපා. ඔයාලා ලියන්නකෝ. මම පඬිත නෑ. ඕක වැදගත් අයිට වැඩිය. ඔය දැන් කියපු රෙද්දට වැඩිය මම කියන එක වැදගත්. උදයංග සර්ගේ අර්ථ දැක්වීම. ලියන්න. කිසියම් සංඛ්‍යා දෙකක හෝ කිහිපයක් උදයංග සර්ගේ අර්ථ දැක්වීම ලියා ගන්න. කිසියම් සංඛ්‍යා දෙකක් හෝ කිහිපයක් කිසියම් සංඛ්‍යා දෙකක් හෝ කිහිපයක් මගින් බෙදෙන කිසියම් සංඛ්‍යා දෙකක් හෝ කිහිපයක් මගින් බෙදෙන කුඩාම සංඛ්‍යාව කිසියම් සංඛ්‍යා දෙකක් හෝ කිහිපයක් මගින් බෙදෙන කුඩාම සංඛ්‍යාව එම සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය වේ. එම සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය වේ. එම සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය වේ. හරි. ඒක තේරුන්නේ නැහැ නේද? ඔය මොකද්ද දෙයක් කිව්ව තේරුන්නේ නැහැ නේ? අහගෙන. දැන් මේ උදයංග සර් කියන කතාව මෙන්න මේක අහගෙන. උදයංග සර්ගේ අර්ථ දැක්වීම කියන්නේ 3 සහ 4 කුඩා පොදු ගුණාකාරය 12 නෙමෙයි. සර් කියන්නේ 3ෙනුත් බෙදෙන 4ෙනුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව 12. හවුද නැද්ද? 3ෙනුත් බෙදෙන 4ෙනුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව 12 නේ. ඒක තමයි කුඩා පොදු ගුණ. හරිනේ බා. අන්න එහෙම ඔළුවට තියාගන්න. 3යි 4යි කුඩා පොදු ගුණාකාරය කියන්නේ පුතේ 3ෙනුත් බෙදෙන 4ෙනුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව. අපිට මම මේ කියන්නේ පැහැදිලිද? එහෙනම් මට කියන්න 4යි 5යි කුඩා පොදු ගුණාකාරය. දැන් හිතින් කියන්න පුළුවන්. 4යි 5යි කුඩා පොදු ගුණාකාරය කියන්නේ 4ෙනුත් බෙදෙන 5ෙනුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව කීයේ? 20. එහෙනම් මට කියනවා
කල්පනා කළා 25 සහ 20 කුඩා පොදු ගුණාකාර. හිතින් ගන්න පුළුවන්. මගේ ළමයින්ට හිතින් ගන්න පුළුවන් වෙනවා. 25 නුත් බෙදෙන 20 නුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව 100. තේරෙනවද? ඔන්න දැන් ඔළුවට එනවා. ඇත්තටම සර් මේ අර කලින් එකට වැඩිය සර්ගේ එකේ පොඩි අමුතු ගැම්මක් තියෙනවා. ඊළඟට 8 සහ 7 8 සහ 7 කුඩා පොදු ගුණාකාර 56. 8 නුත් බෙදෙන 7 නුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව. ඒක ලේසි නේද? අන්න ඒක තමයි සර්ගේ අර්ථයක් කිව්වෙන් කිව්වේ. තේරුණානේ? හරි. මේක ලියා ගන්න. පංක. හරි. 3 නුත් බෙදෙන 4 නුත් බෙදෙන කුඩාම සංඛ්‍යාව 12 වේ. මං ඉල්ලීමක් කරනවා මේ අද ගෙදර ගිහිල්ලා අභ්‍යාස ටික කරලා අදම ඉවර කරන්න. එතකොට සීන් එක තේරෙනවා. මේ මොනවා හරි අමාරු ප්‍රශ්න ටිකක් තියෙනවා නම් අරගෙන එන්න. ඒ වගේම පුතාලට මං ඉස්සරහට ලොකු වැඩක් සෙට් කරලා තියෙනවා. පේපර් ක්ලාස් එක ගැන මං ඉස්සරහට ලබන සතිය වෙනකොට ගෲප් එක මේ ගෲප් එකට මං දානවා. වෙන්නේ මොකද්ද කියලා. හරි. එහෙනම් මේ පුතේ වෙලාව ගියා දැනුණද? 5:28යි. වෙලාව දැනුණද? අනේ බොරුමක් ඉන්න. නෑනේ. නියමයි. කෙල්ලෝ ටික ඔන්න බලන්න කෙල්ලෝ ටික මගේ පැත්තේ. වෙලාව ගියා දැනුන්නේ නෑනේ. yes. අනේ ඕනේ නෑ. කොල්ලෝ ටික ඔන්න බලන්න. ඔන්න හොඳ කොල්ලෝ ටික මට කියනවා. වෙලාව ගියා දැනුන්නේ නෑනේ. තරහම තරහ. හරි. එහෙනම් පරිස්සමෙන් යන්න පුතේ බුත්තරණයි. නැගිටලා ආයිබෝවන් කියන්න කවුරුත් ආයිබෝවන් බුදු සරණයි පරිස්සමෙන්.